අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. අරුන්දික ඉල්ලා අස්වෙයි පුතු රිමාන්ඩ්. කැලණිතිස්ස බාජ් සහ මතුගම කුඩා විදුලි බලාගාරත් අක්‍රියයි. උපරිම ඉල්ලුම සහිත කාලේ ධාරිතාව මෙගාවොට් 2660යි. තියෙන්නේ මෙගාවොට් 2560යි. මෙගාවොට් 100ක හිඟයක්. හිඟය හේතුවෙන් විදුලිය කපන්න වෙයි. රතු බිලට විදුලිය කපන එක උසස් පෙළ අවසන් වෙනකංවත් නතර කරන්න. ඇමති අමරවීරටත් කොවිඩ්. ගත වූ සති 3 තුළ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 13 දක්වා ඉහළට. අකණ්ඩව 4 වන දිනටත් දහස ඉක්ම වූ කොවිඩ් රෝගීන්. පළාත් 6කට ජනපති සුරතින් කෘෂි උපකරණ. වැඩ ලක්ෂයේ ග්‍රාම සංවර්ධන වැඩසටහන ඇරඹේ. නිදහස් දිනේදී රංජන් රාමනායකට පූර්ණ නිදහස ලැබේ කියා තමන් දැඩිව විශ්වාස කරනවා සජිත් කියයි. හෙට සිරකරුවන් 197 දෙනෙකුට ජනපති විශේෂ රාජ්‍ය සමාව. රංජන්ගේ නම 197 අතර නැහැ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියයි. හෙට නිදහස් දින උත්සවයට කාදිනල් හිමි එන්නේ නැහැ. සිරිල් ගාමිණී පියතුමන් කියයි. කෝටි 200ක කුඩු මහමුහුදට. එළබෙන උත්සව සමයේ අපේ ජීවිත තෙලේ බැඳෙයිත. මඩකලපුව කොළඹ බස්රථයේ එළවන නැගෙනහිර ආණ්ඩුකාරවරිය. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. අපේ රටේ ඉතිහාසය පුරාම සමහර මැති ඇමතිවරුන්ට චන්ඩි පුත්තු ඉඳලා තියෙනවා. ඒ පුතාලගේ චන්ඩි වැඩ ඉතිහාසගත වෙලා තියෙනවා. සමහර තාත්තලයි පුත්තුයි දෙගොල්ලොම චන්ඩි. සමහරු දැන් ආගිය අතක් නැහැ. රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතාව ලබන 7 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කළා. පුතාට එල්ල වූ චෝදනාව නිසා අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා අද සිය රාජ්‍ය ඇමතිකමෙන්ද ඉල්ලා අසුණා. රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දීම පිළිබඳ සිද්ධියේ බොහෝ තොරතුරු දැන් එළියට එමින් තිබෙනවා. රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ප්‍රනාන්දු නැමැත්තා ඇතුළු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියම කළා. එම සැකකරුවන් බත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ඔවුන් එළවෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. දේශපාලන බල පුළුවන්කාරකමින් මෙම පහරදීම සිදු කරන්නට ඇති බවට බොහෝ මත පළ වුණා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි විරෝධයද මෙම සිදුවීමට එල්ල වී ඇති අතර නිර්දෝෂී බව ඔප්පු වන තෙක් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අරුන්දික ප්‍රනාන්දු මහතාට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවටයි නිල නොවන වාර්තා සඳහන් කළේ. එවැනි පසුබිමක රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට අරුන්දික ප්‍රනාන්දු මහතා අද කටයුතු කළා. මම ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරපුවම මට තේරුණා ජනාධිපතිතුමාත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මම ජනාධිපතිතුමාට ගරු කරනවා. ජනාධිපතිතුමා විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්, කරන නායකයෙක්. තුමා අපහසුතාවයට පත් කිරීමට මට කිසි උවමනාවක් නැහැ. මේකෙදි මේ පරීක්ෂණ කටයුතු සාධාරණව සිද්ධ කරන්නටත් මම හිතනවා පූර්වාදර්ශයක් දෙන්න ඕනයි කියන තැන මම ඉන්නවා. ඉතින් මම මේ ආදර්ශය දෙන්න මම මේ තනතුරු වලින් අයින් වෙනවා. මම අද ඒ අමාත්‍යංශය බාර දෙනවා. ඉතින් මම හිතනවා ජනාධිපතිතුමා සාධාරණ පරීක්ෂණයක් කරවලා මම වැරදිකාරයෙක් නම් මම මේ අමාත්‍ය ධූරය ආයේ කවදාවත් බාරගන්නේ නැහැ. මේ පරීක්ෂණ වලින් මම නිවැරදි තත්ත්වයටපත් වුණොත් මම හිතනවා මට ඒ නැවතත් ඒ රට වෙනුවෙන් මේ අමාත්‍යංශය බාර අරගෙන වැඩ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙයි කියලා. ඒ වගේම තමයි මම මේ වෙලාවේදී මාධ්‍යනුත් ඉල්ලනවා සිද්ධියක් වුණාම සිද්ධියේ එක පැත්තක් නෙමෙයි සිද්ධියක පැති දෙකක් තියෙනවා. දැන් මේ සිද්ධියේදී දිගටම දැම්මා අරුන්දිකගේ මැරයෝ කියලා දැම්මා. මෙතන මම මේ නන් ටිකෙන් අහන මෙතන මේ ගිය කණ්ඩායමේ 3 දෙනෙක්ම මගේ පුතාගේ පන්තියේ අය.
ඒ අය පුතත් එක්කලා එකම පන්තියේ ඉගෙන ගත්ත අය මේ සිද්ධිය හා සම්බන්ධ විවිධ කතා විවිධ දේවල් කිව්වා. මම ඉතාමත් කනගාටු වෙනවා. එතන හරියට දැන් මේ මගේ ගාව තියෙනවා මේ වීඩියෝ එක මම හිතනවා දායි කියලා. මේ තමයි විශාල පිරිසක් මේ සිද්ධියට සම්බන්ධ වෙන හැටි. ඒ වෛද්‍ය පීඨේ එතකොට මේසා විශාල පිරිසකට 6 දෙනෙක් ගිහිල්ලා එතන 2-3 දෙනෙකුට ගැහුවයි කියන කතාව මම හිතනවා පරීක්ෂණයක් කරන්න වුමනයි. මෙම පහරදීම සඳහා පැමිණි එක් මෝටර් රථයක් පොල් සංවර්ධන අධිකාරියට අයත් බවටයි තහවුරු වුණේ. පාරකෑමට ලක් වූ සිසුන් සිව් දෙනෙකු රාගම රෝහලේ හා මීකම රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. ඉන් රාගම රෝහලට ඇතුළත් කර සිසුන් තිදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් සෞඛ්‍යංශ සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර රාගම වෛද්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියට අදාළව තවත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ රාගම වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසුන් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා. 74 වන අභිමානවත් නිදහස් දිනය හෙටට යෙදී තිබෙනවා. ඉතා චාම් අයුරින් ඒ අභිමානවත් ලෙස නිදහස් චතුරශ්‍රයේදී 74 වන නිදහස් දිනය සැමරීමට සියලු කටයුතු දැන් සූදානම්. අද එහි අවසන් පෙරහුරුවයි. මේ ඒ පිළිබඳව වාර්තාව ගෙන එන්නේ සියත අප මාන්දලික වාර්තාකාරිණී ලක්ෂිකා ප්‍රනාන්දුයි. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් දේශයක් යන තේමාව මුල් කරගනිමින් මෙවර 74 වන නිදහස් දිනය සැමරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. 74 වන අභිමානවත් ශ්‍රී ලාංකේය නිදහස් දිනය හෙටට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. නිදහස් දින පෙර පුහුණුවීම් වල අවසන් දිනය අදයි. නිදහස ලබා වසර 74ක් සපිරෙන මේ මොහොතේ අප අභියෝග රැසකට මුහුණ දුන් රටක්. 30 වසරක කුරිරු ත්‍රස්තවාදය නිමා කළ අපට මුළු මහත් ලෝකෙම මුහුණ දෙන කොවිඩ් වසංගතයත් ජය ගැනීමට හැකි වූ බව මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. හෙට පැවැත්වීමට නියමිත නිදහස් දින රාජ්‍යෝත්සවයට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගී වන්නේ නැති බව අද නිවේදනය කළා. ඒ බව පැවසුවේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමයි.
කාදිනල් හිමිපාණන් සෑම නිදහස් දිනකදීම වගේ උන්වහන්සේ දිව්‍ය පූජාවක් පැවැත්වුවා. ජාතික වශයෙන් මේ දිව්‍ය පූජාව නිදහස් දිනය ආරම්භය තියෙන දිව්‍ය පූජාව පැවැත්වුවේ හුඟක් දුරට බොරැල්ලේ සීළු සාන්තුරයන්ගේ දේවස්ථානයේ. මේ අහිංසකයන්ට අධිහිංසා පමුණුවන සහ අහිංසකයන් තලා පෙලා දමන මේ ක්‍රියාමාර්ගයන් ඇතුලේ ඒ වගේම මේ බෝම්බයක් අටවල තිබිච්ච ඒ සිද්ධිය නිසා වේදනාවට පත් වෙලා තිබෙන වාතාවරණයක් තුළ කාඩිනල් හිමිපාණන් තීරණය කරලා තියෙනවා ඒ දිව්‍ය පූජාව උන්වහන්සේ නොපවත්වන්නට. ඒ වගේම උන්වහන්සේ තීරණය කරලා තියෙනවා නිදහස් රාජ්‍ය උත්සවයට උන්වහන්සේ සහභාගී වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ රාජ්‍ය උත්සවයට සහභාගී නුනට දිව්‍ය පූජාව නොපැවැත්වුවාට උන්වහන්සේ නිදහස් දින පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ නිදහස් දින පණිවිඩයේ තුල උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා අපේ රටේ නිදහස් පිළිබඳව ඒ වගේම නිදහස් දිනේදී අප කළ යුතු දේ මොකක්ද කියන එක පිළිබඳව ඒ වගේම මේ අපිට එදා ලබා දීපු නිදහස තවදුරටත් ශක්තිමත් කරගන්නට නම් මොනවද අපි ජනතාවක් හැටියට කරන්නට ඕනේ කියලා. එල්ලෙන්න වැලේවැල් නැතිව ඉන්න ජනතාවගේ ගෙවල් වලට ගිහින් විදුලිය විසන්ධි කිරීමත් ආරම්භ කරලා. කොවිඩ් එක්ක රටේ ආර්ථිකය බිඳ වැටුණු බව අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. අද බොහෝ පුද්ගලයින්ගේ ආර්ථිකය රින වෙලා. ආණ්ඩුව අතේත් ඩොලර් නැත්නම් රටේ සාමාන්‍ය ජනතාවගේ අතේ ඇති මුදල් ගැන කුමන කතාද? අද වත්තල ප්‍රදේශයේ නිවාස රැසක විදුලිය විසන්ධි කරලා ගිහින්. එහෙම විදුලිය කපපු සමහර නිවාසවල උසස් පෙළ ලියන දරුවනුත් ඉන්නවා. අදත් විදුලි බලාගාර 3ක් ඉන්ධන නැතිව අක්‍රිය කළ බව විදුලි බල මණ්ඩලය පවසනවා. රතුබිල එවන්න පෙර මුදල් ගෙවන්න ඕනේ කියලා අපි දන්නවා. සමස්ත විදුලි පාරිභෝගික ජනතාවම ඒ බව දන්නවා. නමුත් සමහර පුද්ගලයින්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ. විශේෂයෙන් ස්ථීර රැකියා නැති බොහෝ දෙනා හොඳටම අසරණයි. එහෙම වෙලාවක අද වත්තල, හැඳල, හේකිත්ත ආදී ප්‍රදේශවල නිවාස රැසක විදුලිය විසන්ධි කිරීම සිදු කළා. ඒ රතුබිල් නිසායි. විදුලිය කපා දැමූ සමහර නිවෙස්වල දරුවන් මෙවර උසස් පෙළ ලියනවා. අපිට අද හරි අසාධාරණයක් වුණා. දේවල් ගණනාවක විදුලිය විසන්ධි කරා. ඇත්ත වශයෙන්ම මේ මිනිසුන් හරි සල්ලි ගෙවාගෙන යන මිනිසුන්ගේ විදුලිය කපලා තියෙනවා. මේ මාසෙ දැන් 30ක් ගලද මම ගෙව්වා. ඉතින් අපිට ඇත්තටම පොඩි සාහනයක් වෙන්න ඕනේ. මගේ ළමයා මේ මාසෙ එලෙවල් කරනවා. ඒක ළමයි විශ්වවිද්‍යාලේ. ඉතින් අපි හරි අසන්න වෙලා ඉන්නේ. මම ජාතික කලා කරුවා. මට ඇත්තටම හරි අසන්න වෙලා තියෙන්නේ මේ රස්සාව නැතුව අවුරුදු දෙකක් බොහොම අමාරුවෙන් ඉඳියා. ඉතින් ඇත්තටම මේ අපි ටිකක් ඔලුස්ස ගන්න එන වෙලාවේ මේගොල්ලෝ මෙහෙම කරනවා. ඇත්තටම අපිට දැන් ජීවත් වෙන්න කනවන ඒවාත් හරි අමාරුවෙන් කන්න බොන්නේ. අපිට මොකද්ද මේ කරන වැඩේ? බඩු විල ආසන උසන නගලා මේ විදිහට අපි බොහොම ජීවත් වෙන්නේ. මනුස්සයන්ට අපි ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ නේද මේ රජය? ඇත්තටම අපි හැමදේම මුදුනට ගන්න. වතුර ටික ලයිට් ටිකට හැමේකම. දැන් ඔක්කොම කපන්න ආවම අපි මොකද වෙන්නේ? අසාධාරණයිනේ. කොහොමත් රට පුරා විවිධ අවස්ථාවල මේ දිනවල විදුලි කප්පාදු සිදුවනවා. ඇමතිවරු මොනවා කිව්වත් රට පුරා තැනින් තැන විදුලිය කපනවා. අදත් විදුලි බලාගාර 3ක් ඩීසල් නැතිව අක්‍රිය කළා. ඒ කැලණිතිස්ස බලාගාරය, කොළඹ වරායේ පාවෙන බාච් බලාගාරය සහ මතුගම කුඩා ඩීසල් බලාගාරයයි. මෙම බලාගාර 3 අක්‍රිය වීම නිසා මෙගාවොට් 360ක් අද ජාතික විදුලි බල පද්ධතියට අහිමි වුණා. අද දවසේ උපරිම විදුලි බල ඉල්ලුම මෙගාවොට් 2660ක්. නමුත් විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ මෙගාවොට් 2560ක් පමණයි. ඒ අනුව උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී මෙගාවොට් 100ක පමණ අඩුවක් පවතිනවා. ඒ නිසා බොහෝ විට අද රාත්‍රියේ සමහර ස්ථානවල විදුලි කප්පාදු වීම සිදුවන්න පුළුවන්. බාච් බලාගාරයට අද ඉන්ධන ලැබුණොත් විදුලි කප්පාදුව යම් පමණකට අවම කරගත හැකි බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. ඉන්ධන ඇමති කිව්වේ සතියකට අවශ්‍ය ඉන්ධන බලාගාරවලට ලබා දෙනවා කියලයි. විදුලි බල ඇමති කිව්වේ විදුලිය කපන්නේ නැතිව ඉදිරියට යන්න පුළුවන් කියලයි. කොහොම වුණත් හදිස්සි මිලදී ගැනීම වලට ආදරේ හැමෝටම මේ ප්‍රශ්නෙට ඇත්ත සාධාරණ විසඳුමක් හොයන්න ඕනේ නෑ කියලා අපි දිගින් දිගටම අවධාරණය කළා. එහෙත් වැටුණු මිනිහට ගොනා ඇන්නසේ මේ වෙලාවේ රතුබිල් ඇති සාමාන්‍ය ජනතාවගේ නිවෙස්වල විදුලිය කපනකොට අඩුම ගානේ උසස් පෙළ දරුවන් ඉන්නවද කියලා අහන්න තරම් මානුෂික වෙන්න. උසස් පෙළ අවසන් වන තෙක් රතුබිල් කපන එක මානුෂීය පැත්තෙන් නතර කරන්න කියලා විදුලි බල මණ්ඩලයේ දරුවන් ඉන්න බලධාරීන්ට අප මතක් කරනවා.
මේ අතර හැමදාම ප්‍රකාශ කරනවා වගේ මහජන උපයෝගීතා කොමිසම අදත් ප්‍රකාශ කළේ විදුලිය කැපීමට අවසර ලබා දී නොමැති බවයි. මහජන උපයෝගීතා කොමිසම කෙසේ පැවසුවත් කැපෙන විදුලිය ගැන දන්නේ ජනතාව විතරයි. මොනතරම් ආර්ථික දුෂ්කරතා අපහසුකම් තිබුණත් රටක් ලෙස අප ඒවා ජයගත යුතුයි. විශේෂයෙන් මේ වසර සඳහා වූ අයවැය තුළ ණය ගෙවීම සේම රට සංවර්ධනය කිරීමේ අභියෝගයත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උර මත පැටවුණා. ණය ගෙවන්න සූදානම සේම රට හදන්නත් ඇති සූදානමට හොඳ සාක්ෂියක් අද ආරම්භ වන වැඩ ලක්ෂයේ සංවර්ධන ව්‍යාපෘතීන්. අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාම සංවර්ධන වැඩසටහන අද දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 336ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ටාශ 14021ක ක්‍රියාත්මක වුණා. මෙහිදී එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර මෙම වැඩසටහන සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 85ක්. දිවයින පුරා ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම අද මුදල් අමාත්‍යාංශයේදී සජීවීව නිරීක්ෂණය කෙරුණා. ඔබතුමාලා දන්නවා මේක අයවැයේදී විශාලතම ව්‍යාපෘති හැටියට සලකන්න පුළුවන් බිලියන 85ක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. මේක මාස 12ක් ඇතුළත අපි අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. අපි ඊටාම අමාරු අවස්ථාවක මම හිතන්නේ ඒ අමාරු අවස්ථාව රටේ ජනතාවට දැනෙනා වගේම වැඩියෙන්ම දැනෙන තැන තමයි මුදල් අමාත්‍යාංශය අපේ කඩාවැටිච්ච ක්ෂේත්‍රවල ඒ ආර්ථික දියුණුව මේ වර්ෂයේ අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩ ලක්ෂය තුල විතරක් නෙවෙයි තව වැඩ කීපයක්ම තියෙනවා. දිවයින පුරා මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතින් මෙන්ම ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු වුණා. මුදල් අමාත්‍යතුමා මෙවර අයවැය ලේඛනය ගමින් ගමට සංවර්ධන අයවැයක් බවට පත් කරා පළමු වරට. හැම ගමකටම අයවැය ලේඛනයකින් මුදල් ලබා දී ආරම්භ කරන ඉතිහාසගත සුබ දවස අදයි. නැවත ආර්ථික සමෘද්ධිය සෞභාග්‍ය තමුන්නාන්සලට උදා කර දීම වෙනුවෙන් රටේ වැඩ කටයුතු රාශියක් ආරම්භ කරලා තිබෙනවා. රටපුරා වැඩ ලක්ෂයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවේ සුවදර්ණී ඔසු කැඳැල්සල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා ලැබීම අපිට සතුටක්. අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි ඔසු කැඳැල්සල් 500ක් රටපුරා ගොඩනගන්න. මේ අද වැඩසටහන මම හිතන්නේ කොළොන්නාවේ සංවර්ධනයේ ඉදිරියට ගෙන යන ලොකු රුකුලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ලොකුම මුල්‍ය අරුබුදයකට පැටලිච්ච වෙලාව. එවැනි පසුබිමක තමයි මේ ගමට මේ මුදල් සංඛ්‍යාව එන්නේ. මේ මිලියන 85,000න් 140කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් ජීවනෝපාය බවට පරිවර්තනය කරන්න පුළුවන් රජයේ සහයෝගය ලබා දෙන ව්‍යාපෘති ආරම්භ වෙනවා. හැම ග්‍රාම සේවා වසමකම පළවෙනි අදියර හැටියට එක ව්‍යවසායිකාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනත් මේ හා සමගාමීව සිදු වෙනවා. අපිට කියලා තියෙන මේ සල්ලි 100%ක්ම ජීවනෝපායවට පුළුවන් නම් දාන්න. මේ කටයුතු කරනකොට මිනිසුන්ගේ ජීවිත නැගිටවන වැඩපිළිවෙල මේ හරහා ලොකු පදනමක් වැටෙයි. කෑගල්ල දිස්ත්‍රික්කයට මිලියන 700ක වැඩ අද ආරම්භ කරා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වගේම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ජීවනෝපාය සංවර්ධනය කරන්න ඒ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. මිලියන 700 වෙන් වෙලා තියෙන්නේ පළවෙනි කාර්තුවට පමණයි. ලෝකයේ නරකම ගිනි අතුරින් භයානකම ගින්න බඩගින්නයි. බුදුරජාණන් වහන්සේ සේම වෙනත් ආගමික ශාස්ත්‍රූවරුන්ද දහම දේශනා කරන්න පෙර කුසගින්නට ආහාර දුන් කතා ආගම් ඇතුලේ මුණ ගැහෙනවා. ලෝකයේ පුරාම ඉහළ යන බඩු මිල සහ අපේ රට ගැනයි මේ කතාව.
ලෝකයේ පුරාම පාන් කැරලි ඇතිවී තිබෙනවා. 1917 රුසියානු විප්ලවයට පෙර එරටෙත් පාන් කැරැල්ලක් ඇති වුණා. ප්‍රංශ විප්ලවයේදී රජමාලිගාවේ වුන් මහවුන්දලා ජනතාවට කීවේ පාන් නැත්තම් කේක් කාපල්ලා කියලයි. කොවිඩ් වසංගතය හමුවේ වත්මන් සමස්ත ලෝකයේම අඩු වැඩි වශයෙන් බහන්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. ගෝලීය නිෂ්පාදනය පහත පැටීම, සැපියුම් ජාල බිඳ වැටීම, ධනවාදී සමාගම් මිල ඉහළ දැමීම සහ ඉන්ධන මිල ඉහළ යාමද ඒ අතර ප්‍රධානයි. ලෝකයේ බලවතා වනුයේ ඇමරිකාවයි. 2021 දෙසැම්බර් හා සැසඳීමේදී මෙම ජනවාරි වන විට එරට ඉහළම ආහාර උද්ධමනය වාර්තා වනවා. එය 6.3%. මස් වර්ගවල මිල ඉතා බරපතල ලෙස ඉහළ ගිහින් බලශක්ති මිල 30%කින් වැඩි වෙලා. කැනඩාවෙත් සැලකිය යුතු ලෙස එළවලු පරිභෝජනය පහත වැටිලා. පොදුවේ එරට ආහාරපානවල මිල 7%කින් පමණ ඉහළ ගිහින්. බ්‍රිතාන්‍යයේද පසුගිය නත්තල් සමයේ ජනතාවට රිසිසේ ආහාර සඳහා වියදම් කරන්නට හැකි වූයේ නෑ. ඒ මිල ඉහළ යාම නිසයි. එසේම අප්‍රිකා රටවල්ද අද වැටී ඇත්තේ කබලෙන් ලිපටයි. තුර්කියේ පසුගේ වසරේ උද්ධමනය 36%කින් ඉහළ ගිහින්. තුර්කි ජනතාව අද පාන් පෝලිම්වල ඉන්න ආකාරයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. සැබෑවටම ලෝකයේ බොහෝ රටවල තත්ත්වය එයයි. එසේම ධනය ඇති සමහර රටවල් 50%කින් පමණ වැටුප් වැඩි කිරීමට සැලසුම් කරනවා. විශේෂයෙන් ලෝක බැංකු වාර්තාවලට අනුව මේ ගෝලීය කොවිඩ් වසංගතයේ වැඩිවීම වැඩියෙන්ම බලපාලා තියෙන්නේ අපේ වගේ රටවල් වලටයි. පාලනය කරගන්න බැරි තරමට මෙම රටවල උද්ධමනය ඉහළ යන බව ලෝක බැංකුවද පෙන්වා දී තිබෙනවා. අපේ රටෙත් ගෙවුණු ඉතිහාසයේ සැලකීමේදී වැඩිම උද්ධමනය මෙම ජනවාරියේ සඳහන් වුණා. එය 14.2. අපේ රටේ ආහාර මිල පසුගිය කාලයට සාපේක්ෂව 20%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ බව කොළඹ නිල ආර්ථික දර්ශකයේද දැක්වෙනවා. රුපියල් 150ට තිබූ බත් පැකට් එකක් අද රුපියල් 250ක් පමණ වෙලා. සමහර ආහාර ද්‍රව්‍ය ආනයනයේ තහනම් වීමත් සමග ඒවායේ මිලක් තවත් දිනපතා ඉහළ යමින් තිබෙනවා. ඇත්තටම එළඹෙන්නේ උත්සව සමය. අද පොල්තෙල් බෝතලයේ සිට සහල් කිලෝව දක්වා කිසිදු පාලන මිලක් නැතිවයි අලවිවන්නේ. මේ ජනතා හඬට ආණ්ඩුව වහා කන් දිය යුතුව තිබෙනවා. අපේ සමහර ඇමතිවරුන් පොල්ගෙඩි පෙන්වමින් සහල් පැකට් පෙන්වමින් සීතාම්බර සලු අන්දමින් ඉන්නවා. හාල් පෝලිම් ගෑස් කිරිපිටි පෝලිම් වලට පාන් පෝලිමත් හදන්න ඉඩ නොදීමේ වගකීම රජයේ සතුයි. ඇත්ත ප්‍රශ්නය ඇත්තේ පාලනයකින් තොරව හිතුමතේ ඉහළ දහන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සහ අපේ රටේ ජනතාවගේ කුසගින්න අතර කියලා ආණ්ඩුව වහා තේරුම් ගත යුතුයි. සමහර ආහාර ද්‍රව්‍යවල අසීමිත මිල ඉහළ යාම ඇත්තටම හිතුමතේ ව්‍යාපාරිකයින් පාරිභෝගිකින්ව හූරා කන්න කරන කූට ව්‍යාපාරික ගැට කියලත් අදාළ අමාත්‍යංශ ඇමතිවරුන් සහ නිලධාරීන් තේරුම් ගත යුතුයි. හුදෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවල බඩු මිල අඩුයි කියන්නේ නැතිව මේ මහ පොළොවට බැහැලා බලන්න මේ ජනතාව මොනවද කියන්නේ කියලා. එන්න ගන්න මහත්තයා කියන්න 5000 බඩු කරන්න නම් මම ඔයාලට බඩු මිල අඩු නේ සතෝසෙයි. ටිකට් එකකින් 2.50යි තියෙන්නේ. රුපියල් 1000ක් එවුවොත් පිටි පැකට් එකක් ගත්තාම 560ක් යනවා. ඉතුරු 400ට මොනවද ඉස්කෝලේ යන ළමයිට මොකද කරන්නේ? ජීවත් වෙන්නේ කොහොමද? මේ මැරි ජීවත් වෙන මිනිස්සු. කරන්න දෙයක් නැහැ. ඒ කට්ටිය අඩිපටි වෙනවා අනික් මිනිස්සුම පාරට වැටෙනවා. ජීවත් වෙන්න නෙමෙයි වහකණ්ඩ වෙන්නේ. මේ යන්තම් රුපියල් 80ක් කියන පිටකොටුවට ආව 37යි අතේ තියෙන්නේ. ආපෝ කියලා වැඩක් නැහැ. අපිත් ජීවත් වෙන්න බොහොම අමාරුයි. කීය ගත්තත් වැඩක් නැහැ. අද තියෙන ගාන නෙමෙයි හෙට තියෙන ගාන නෙමෙයි අනිත් කවු බලන්න කෙනෙකුත් නැහැ. වෙළඳ ඇමති එකක් කියනවා. වන්දල මහත්තයා නම් කියනවා අහවල් තැන මේ අඩුයි මේක අඩු කියලා. හතුසර ගිහිල්ලා බලන්න නම් මමම ගිහිල්ලා අරන් තියෙනවා. හතුසේ කිසිම දෙයක් නැහැ ඇත්තටම. සමහර දවස්වල නාඩු නැහැ ගන්න 130ට නැහැ. ඒගොල්ලන් ගාව තියෙන අස්ප ගණන් වලට බඩු. කෝලි පඩි වල තමයි වැඩ කරන්නේ. ඉතින් රුපියල් 1000ක් එම හොයාගෙන ඒ සල්ලි වලට බඩු මිල ගන්නවා. අපිට ඉතුරු මොකොත් නැහැ. ඉතින් ගෙදරත් කණ්ඩවත් මොකොත් නැහැ. ඉතින් පොඩි ළමයි තේිනවා ඒගොල්ලන්ගේ පිටියුත් නේ ලංකාවේ ඉතින් දතවට පිටි ගන්න බෑ. ඉතින් බොහොම අමාරුයි තියෙන්නේ. ඔහොම හිටියොත් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. සැලරි එක දීලා ඉවරයි කඩවල වලට. ඊට පස්සේ ජීවත් වෙන්න විදියක් නැහැ. ජීවත් වෙන්න බොහොම අමාරුයි. හිඟා නොකා හිඟා කනවා. ඇත්තටම සනීපයි කියලා කියන්න තියෙන්නේ.
පළාත් 6ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දීම සිදු වුණා. කාබනික වගාව යථාර්ථයක් බවට පත් කරන්න නම් ගොවීන් තුල ආකල්පමය වශයෙන් වෙනසක් අවශ්‍යයි. ආදායම් නැහැ කියලා කිව්වත් මැදවච්චි වී ගොවීන්ට නම් මේ පාර හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. අලෙවි කරගත නොහැකිව කල්පිටියේ රාබු ගොවීන් මේ අතර සිය අස්වැන්න වළදාන තැනට පත් වෙලා. මේ පොහොර පිළිබඳ කතාව. පළාත් 6ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි උපකරණ බෙදා දීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 250ක්. හරිත කෘෂි කර්මාන්තයක් වෙනුවෙන් ගොවීන් දිරිමත් කිරීම හා ඵලදායීතාවය ප්‍රශස්ත මට්ටමකට ගෙනීම සඳහා ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරි කෘෂි ව්‍යාපෘතිය යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මෙම යන්ත්‍රෝපකරණ බෙදා දීම සිදු වනවා. උතුරු මැද නැගෙනහිර වයඹ ඌව සහ දකුණු පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 11ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47කට මෙම යන්ත්‍රෝපකරණ ලබා දීමට සැලසුම් කර තිබෙනවා. කාබනික කෘෂි කර්මාන්තය යථාර්ථයක් බවට පත් කිරීමට පෙර ඊට කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ සෑම පාර්ශවයකම සම්බන්ධ වූ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බව මේ වන විට දැනුම් තේරුම් ඇති කාටත් තේරිලා තියෙනවා. මීළඟ යලකන්නේදිවත් ඇනගන්න නැතුව කෘෂි කර්මාන්තයට අදාළ වැඩපිළිවෙල දැන් යහුසුලුව ක්‍රියාත්මක කළ යුතුයි. අපේ සමහරු නම් කියන්නේ මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා කියලා. ඒත් මේ පොහොර ප්‍රශ්නේදී මුහුද හත් ගව්වක් නෙමෙයි 14 ගව්වක් තියලා හරි සූදානම් වුණේ නැත්නම් මේ පාරත් අමාරුවේ වැටෙන්නයි සිද්ධ වෙන්නේ. කාබනික පොහොර පිළිබඳව ගොවි මහතුන් තුල ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසන්නේ. අදටත් අඳුනා ගන්න බැරි ලෙඩ රෝග පිරීලා අති විශාල වැඩිවීමක් තියෙනවා පිළිකා රෝගීන්ගේ. පර්යේෂකයන් විද්‍යාඥයින් තහවුරු කරගෙන තියෙනවා අසීමාන්තික ආකාරයට රසායනික ද්‍රව්‍යයන් භාවිතය මෙවැනි අඳුනා නොගත් රෝගවලට බෝනෝන රෝගවලට හේතුව බව ඒ අය ඔප්පු කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපි මේ වස විස අඩු ආහාර නිෂ්පාදනයකට රට ගමන් කළ යුතුයි. නමුත් මේ ආකල්පමය වෙනස ඇති කරගන්න වැඩිහිටියෝ හරි අකමැති නිසා තමයි රසායනික පොහොරම ඉල්ලන්නේ. නමුත් මේ ආකල්පමය වෙනස අපි ඇති කරන්න ඕනේ. අපිට මේ මතය සමාජගත කිරීමෙන් පමණයි අපිට මේ ආකල්පය වෙනස් කරන්න පුළුවන්. කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ මැදවච්චිය මහමල්ලෑව රඹෑව කොට්ටාශයේ පාරම්පරික දේශීය වී ගොවීන් මෙවර අස්වැන්නෙන් වැඩි ආදායමක් උපයන්නට සමත් වෙලා. කුඹුරු අක්කරයකින් රුපියල් 1,30,000කට වැඩි මුදලක් උපයන්න සමත් වෙලා ඇති බවයි ගොවීන් පවසන්නේ. බෙහෙත් හීනට, කළු හීනට, සුදු හීනට, ගොඩ හීනට, වන්නේ හීනට, සුවඳල්, රන්තැඹිලියල් ආදී වී වර්ග 10ක් වගා කරනවා මේ වෙනකොට. අපේ දේශීය වී වලට එකපාරක් විතරේ දාපුවාම ඇති රජයෙන් දුන්න දියර පොහොරේ. ඒ ප්‍රතිඵල ලැබුණා. වතුරෙන් වල් පාලනය කරගන්නවා. අපි වාය කෙනකින් අහගෙන නොදන්න කෙනෙක් ඉන්නවනේ කරාන තමයි හොඳ. දැන් මහත්තන්ටත් මම කියන්නේ සරමක් ඇඳගත්තු ගොයිරාලගේ තාක්ෂණය නොගන්න එක ගැන අපි කනගාටු වෙනවා. ඉදිරියටවත් ඒ වගේ දෙයක් කරනවා නම් යහපත් දෙයක් මේ රටට කරන්න පුළුවන් වෙයි. වස නැතුව බත් ටික කන්න පුළුවන් වෙයි. අපට ලක්ෂයකට එහෙන් අක්කරයකට ගන්න පුළුවන් දේශීය වගා කරන ගොයියන්. පොහොර අර්බුදය වගේම රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙලා වගා කරපු රාබු වගාව අලෙවි කරගන්න බැරුව වලදාන්න කල්පිටියේ රාබු ගොවීන්ට සිද්ධ වෙලා. දුම්කලස්සේ තමයි අපි දැන් රාබු දැම්මේ. රාබු දාලා මේ බාන රාබු කොච්චර හොර හැදිලා තියෙනවද? නේද අපිට රුපියල් 10කටත් මේක විකුණ ගන්න බෑ. රුපියල් 10කට හරි දෙන්න තුන ඒත් දී ගන්න දැන් ගෙනිනගෙන් සේරම හරවලා ගේනවා. අපි දැන් වල දැම්මා ගොඩක්. උදායි කියලා තියෙන මේක ඕන කෙනෙකුට ගෙනියන්න කියලා. වලදාන එක අපරාධයක්නේ. අපි ඕන නම් ගලවලා දෙන්න. මගේ වත්තස් කර ගන්නයි ඕනේ. ජීවිතේ දැකලා තියෙනවද මේ වගේ රාබු? එක රුපියලක් අතවා කිලෝ ලක්ෂ 10ක් හරි දෙන්න. ඕනම කෙනෙකුට දෙන්න. එක රුපියලක්වත් මට එපා. බස්නාහිර පළාතේ ඇති විශාලතම තිනර් කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පිළිබඳ ජංගම දුරකථනයකින් ගත් රූපරාමු අප වෙත ලැබී තිබෙනවා. පුවක් පිටිය දුම්කල හේන ප්‍රදේශයේ පිහිටි ටිනර් කර්මාන්ත ශාලාවේ අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙවර විට ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අමාත්‍ය මහින්ද අමරවීර මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ගත වූ සති 3 තුළ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 13 දක්වා ඉහළ ගියා. මේ අතර අඛණ්ඩව 4 වන දිනටත් දහස ඉක්මවා දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා.
අකණ්ඩව සිව්වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් 1000 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1156 දෙනෙකු ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකුද ඊට ඇතුළත්. සාමාන්‍යයෙන් වසංගතයක මෙවැනි තත්ත්වයන් වලදී අපි කියන්නේ අඩුව ඇඩවීම නිතර සිද්ධ වෙනවා. එතකොට ඒ පදනමෙන් ගත්තහම මේ මොහොතේ අඩුවීමක් දකින්න ඕනම දෙයක් ඊළඟ මොහොතේ වැඩිවන්නට පුළුවන්. ඒ වගේම මේ මොහොතේ වැඩියෙන් දක්නට දෙයක් ඊළඟ මොහොතේ අඩුවන්නට පුළුවන්. අපිට මේ ස්වභාවය තමා ඔමික්‍රෝන් රෝගය මේ මොහොතේ අපිට අඩු රෝග ලක්ෂණ හෝ එවැනි තත්ත්වයක් පෙන්눔 කරනවාට ඉදිරියේදී අපිට අපි කියන්නේ අනිවාර්යයෙන් එහෙම සිදු වෙනවාය කියලා. නමුත් එන්න ඉඩ තියෙනවා ඊට වඩා බරපතල රෝග ලක්ෂණ තියෙන ප්‍රභේද හෝ තියෙන ප්‍රභේදයේම රෝග ලක්ෂණ මතුවීම වෙනස් වන්නට ඉඩ තියෙනවා. ජාතික රෝහලේ අත්දැකීම අනුව මට කියන්න පුළුවන් අද වෙනකොට රෝගීන් 325ක් පමණ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉතින් 325ක් කියන්නේ සුළු ගාණක් නෙවෙයි. ඊටත් වඩා බැලරුම් කාරණේ තමයි ඒ 325න් 75කට වඩා ඔක්සිජන් මත යැපෙනවා. ඔවුන්ගෙන් ඔක්සිජන් ගැලවීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ අවස්ථාව වෙනතුරු. ඒ කියන්නේ කලින් තිබ්බ තත්ත්වය අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග අපි දැක්කා විශාල වශයෙන් රෝගීන් රෝහල් වල ප්‍රතිකාර ලබනවා. දැනට ඒ තරමටම නැතත් ඊට ආසන්න මට්ටමකට රෝගීන් ලංකාව පුරා වාර්තා වෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තුවේ වේත් ප්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියතට ප්‍රකාශ කළා. ඒ අනුව ගත වූ සති 3ක කාලය තුළ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුන්නිරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ඊයේ දින ශ්‍රී ලංකාවේ සිදු වූ කොවිඩ් ආශ්‍රිත මරණ 23ක් අද රාජ්‍ය නිවේදනය කළා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 15515ක් ලෙස ඉහළ ගියා. දැන් අවධානය ලෝක කොවිඩ් තත්ත්වය වෙතයි. බ්‍රිතාන්‍ය ලෝකයේ විශිෂ්ටතම වෛද්‍ය පහසුකම් ඇති රටක්. නමුත් මේ වන විට දිගු සැත්කම් පෝලිම් පවතින බව වාර්තා වනවා. ඒ සංඛ්‍යාව මිලියන 6කටත් වැඩි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ලබන වසර වන විට මේ සැත්කම් සඳහා වන පෝලිම දෙගුණ විය හැකි බවද මාධ්‍ය පෙන්වා දෙනවා. විශේෂයෙන් ගෙවුණු දෙවසර තුළ බ්‍රිතාන්‍ය කොවිඩ් වසංගතයට බරපතල ලෙස මුහුණ දුන් රටක්. සමහර රෝහල් මණ්ඩල සේවය අතහැර ගියා. තවත් සමහරුන් කොවිඩ් වලට ගොදුරුව මිය ගියා. රෝහල් කොවිඩ් රෝගීන් පිරී ගියා. මේ නිසාම බොහෝ සැත්කම් පමා වී තිබෙනවා. අද හදිසි ප්‍රතිකාර සඳහා සමහර රෝහල් වලට පැමිණෙන රෝගීන්ට පැය 10ක් 12ක් රැඳී සිටීමට සිදුව තිබෙනවා. බ්‍රිතාන්‍ය රජයට අයත් රසල් හෝල් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය වනුයේ කැරන් කෙලි. ඇය උදෑසන රැස්වීමකදී වත්මන් තත්ත්වය පිළිබඳව හැඟීම්බර වුණා. මේ අතර ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් කොවිඩ් නීති රීති ලිහිල් කිරීමේ සූදානමක් නැති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. විශේෂයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම හමුවේ දැනට පවතින නීති තවදුරටත් පවත්වාගෙන යාමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ජපානයේ යම් පාසලකින් කොවිඩ් ආසාදිතයන් හමු වුවහොත් පාසල් පන්ති කාමර දින 2කට පමණක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර නැවත පාසලට හෝ අදාළ පන්තිය විවෘත කිරීමටයි ජපන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ. සිරගතව සිටින රංජන් රාමනායක මහතාට නිදහස් දිනේදී පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සූදුක් බැලීමට ගිය අවස්ථාවේදී. සිරකරුවන් 197 දෙනෙකුට හෙට ජනපති විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් ඒ අතර රංජන් රාමනායක මහතාගේ නම නැති බවයි වාර්තා වන්නේ. අද දිනේ අපි රංජන් රාමනායක මානව හිතවාදියා හමුවන්නට ආවා. මේ මානව හිතවාදියාට දැයේ දේශයේ දූපුතුන්ට පුරවැසියන්ට ඒ කරගෙන ආපු විශිෂ්ට ජනතා සේවාව ඉෂ්ට කිරීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. කලා ශාස්ත්‍රයට එතුමා ඉමහත් සේවාවක් ඉෂ්ට කරමින් සිටියා. එතුමාගේ දීමන වැටු ලැබෙන වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක් පොදු ජන සේවාව උදෙසා කැපකරපු වීරෝදාර නායකයෙක් හැටියට පුරවැසියෙක් සතු සම්පූර්ණ අයිතිවාසිකම් සතු අංග සම්පූර්ණ නිදහසකට රංජන් රාමනායක මැතිතුමාව හෙට දවසේ කාරුණික වෙලා මනුෂ්‍යත්වයට මුල් තැන ලබා දීලා හෙට දින එතුමාව ඒ නිදහස් කරන ලයිස්තුවට ඇතුළත් කරන්නයි කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ
ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. හෙට දිනට යෙදෙන 74 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රංජන් රාමනායක මහතා එම ලැයිස්තුවේ නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මුලින්ම ආණ්ඩුවේ සමහරුන් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලා. එහෙත් මහ බැංකුව අධිපතිවරයා අද ඊට වෙනස් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. IMF කියන නම මතක් කරදී රජයේ ගොඩක් මැති ඇමතිවරු කිව්වේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අපේ රටේ ණය අපිට ගෙවන්න හයිය තියෙනවා කියලත් සමහර පාර්ශව උදම් ඇනුවා. ඒ දැන් IMF යාම ගැන විවිධ ඉඟි පළ වෙනවා. මේ ගැන මුදල් අමාත්‍යවරයා ඊයේ පැවති වැඩසටහනකදී මෙලෙස අදහස් පළ කළා. IMF එකත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකත් අහනම් වචනයක්. මේමයි නිල වශයෙන් අපි මේව කරලා නැහැ. නමුත් අපි ලිඛිතව ඉල්ලලා තියෙනවා ඔවුන්ගේ සහයෝගය අපිට දෙන්න කියලා විශේෂඥ දැනුම. IMF එක තමයි මෙවැනි අර්බුදකාරී රටවල් වලට උපදෙස් දෙන්න දැනට ජාත්‍යන්තර පිහිටවලා තියෙන ආයතන. උපදෙස් බාර ගන්නවද නැද්ද කියන එක මට තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. යන්න ඉස්සෙල්ලා දැනගන්න එපා එතන තියෙන්නේ මොනවද දෙන්නේ මොනවද කියලා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය තාක්ෂණික සහාය පිළිබඳව අවධානය යොමු කරන බවයි. අද දේශපාලන වේදිකාවේ ප්‍රධාන කතාබහට ලක් වූයේ අරුන්දික ප්‍රනාන්දු සහ රටේ දේශපාලන තත්ත්වයයි. නිල වශයෙන් කිසිදු මූල්‍ය පහසුකම් සහ තාක්ෂණික සහාය ලබා දෙන ආයතනවලට ගමන් කරන්නේ නැහැ කියලා අතිගරු ජනාධිපතිතුමා හෝ රජය නිල නිවේදනයක් කරේ නැහැ. එක එක්කෙනා දරන පෞද්ගලික මත තියෙනවා. ඒ මත තුල එක එක කණ්ඩායම් මත බල කිරීම කරාට රජයේ නිල ප්‍රකාශනයක් නිකුත් වුණේ නැහැ. විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමා රංජන් රාමනායක මැතිතුමාට හෙට පූර්ණ නිදහස ලබා දීලා ඉදිරියේදී අපිත් එක්ක කටයුතු කරන්න එතුමාට අවශ්‍ය අවකාශ අවස්ථාව ලැබෙයි කියලා. මිත්‍යාවෙන් අපිට ගොඩ යන්න බෑ. කොවිඩ් රෝගයේ ආරම්භ වෙච්ච මුල් වෙලාවෙත් මතකනේ. පැණි බිව්ව කොච්චර පැණි පස්සේ ගියාද අපි. පැණි පෙරහැරවල් නැතිබුනේ. එම තිබ්බ ගංගා වලට දැම්ම මුට්ටි කලවක් කරා. දැන් අපි දැන් එන්නත් කරන්න නැතුව මුට්ටි දදා හිටන මොකෝ වෙන්නේ. අද රට කොහෙද තියෙන්නේ? ඉතින් ඒ වගේම ආරම්භයේදී තිබිච්ච මිත්‍යාවෙන් මිදලා අපි ආව නිවැරදි පාරට විද්‍යාත්මක පාරට ආව. දැන් අවසානයේ නැවත මිත්‍යාවට හැරමින් ඉන්නවා. මම මේක අවස්ථාවක් කරගන්නවා. කරුණාකරලා ඒ මිත්‍යාවෙන් අපිට අනාගතයක් නැහැ. ලබන 7 වෙනිදා පවත්වන විභාගයෙන් පස්සේ විභාගය අවසන් වෙනකන් එක පැයක් මේ ආණ්ඩුවට විදුලි කපන්න අයිතියක් නැහැ. නිදහසේ 74 වෙනි සමරුම කරනවා. ඒ සමරුම වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපන නිදහස සම්පූර්ණයෙන් කප්පාදු කරන තත්ත්වයක් මේ ආණ්ඩුවට. අරුන්දික ඇමතුමාත් ප්‍රකාශනයක් ඉදිරිපත් කළා තියෙනවා. යම් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. පුතාව ඇතයි දරුවව අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ වෙනකොට. හේතුවක් නැහැ නීතිය හංගන්න. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිව ඇමතිවරයෙක් ළමෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය පුරවැසියෙක් ළමෙක් වෙන්න පුළුවන්. එක රටක් එක නීතියක් කියලා මිනිස්සු ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන ඒ කාරණය අද ඒක වෙමින් පවතිනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඒ දරුවා යම්කිසි වැරද්දක් කළා තියෙනවා නම් ඒ වැරද්දට නිසි දඩුවම ලැබෙයි. හැබැයි දරුවා නිර්දෝෂී නම් ඒ නිර්දෝෂීභාවයත් අධිකරණය මත ඔප්පු කරන්නේ දරුවට අවස්ථාව තියෙන්න ඕනේ. මන් දන්නේ පොල් ඇමතිද රා ඇමතිද මොන ඇමතිද කියලා. ඉතින් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතුරුන් ඇමති පට්ටම් දන්නෙත් නෑ. ඒවා අයින් වෙනවා කියලා ඉතින් ඕවා ඉතින් බොරු නාට්‍ය නේද? දැන් මේ ඇමති කෙනෙක් අයින් වෙලා වැඩක් නෑ. මේ ආණ්ඩුවම අයින් වෙන්න කියලා රටේ ජනතාව කියන්නේ. ජනාධිපති අගමැති ප්‍රමුඛ මුළු ආණ්ඩුවටම ගෙදර යන්න කියලා කියන්නේ. දැන් අර කල් දාලා තියෙනවනේ පළාත් පාලන මැතිවරණය. ජනවරම ටෙස්ට් කරන පළාත් පාලන මැතිවරණ තියන්නකෝ. ලොවි හැලෙන්න තමයි හම්බෙන්නේ ඒගොල්ලන්ට. වහාම අරුන්දික ෆර්නෑන්ඩුට විතරක් නෙවෙයි අවන්ගාඩ් අධිපතිටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නොවේ නම් ඒකෙන් පේන්නේ මොකද්ද? නීතිය රකින්න පොලිසියත් ඒ වගේම අගමැති ජනාධිපති ඇතුළු අයත් මේ පහර දීම් පිටිපස්සේ ඉන්නවා කියන සැකය ජනතාවට ඇතිවීම තමයි සිද්ධ වෙන්නේ. අද බලන්න රාගම වෛද්‍ය පීඨයේ ඇතිලා තියෙන තත්ත්වය තුල පොල් සංවර්ධන මණ්ඩලයේ කණ්ඩායමක් එහෙම නැත්නම් වාහන එතන ගියා කියන එක අද පැහැදිලි වෙලා තියෙනවා. ඒතර මේවා පිටිපස්සේ කවුද ඉන්නේ? මේ හැම එකක් පිටිපස්සේ ඉන්න රජය. අද මර්ධනය කරන්න ලෑස්ති වෙලා තියෙනවා. මේ රටේ ජනතාවගේ නැගිටීම විශේෂයෙන්ම විපක්ෂය මර්ධනය කරන්න නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා. දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් කෙටියෙන්.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රියපතවා තරුණයෙකු බරපතල අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු මතු කළ මූලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. කොළඹ මහාධිකරණ මිනිසුරු නාමල් බලල්ලේ මහතා මෙම නියෝගය ලබා දුන්නා. ඒ අනුව ජූනි මාස 17 වනදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන ලෙසයි විනිසුරු නියෝග කළේ. එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිද නිකුත් කෙරුණා. ලබන 7 වනදා ආරම්භ වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ රීඩ් පෙට්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීන්දුව කළා. ඒ අභියාචනාධිකරණ විනිසුරු සෝබිත රාජකරුණා මහතා ලබා දුන් තීන්දුව අනුවයි. තීන්දුව දෙමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙට්සමෙන් ඉල්ලා තිබෙන සහන ප්‍රදානය කිරීමට තම අධිකරණයට අධිකරණ බලයක් නැති බවයි. කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ හිමි සමාගමේ රජයේ සතු කොටස් වලින් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 7, 8 සහ 9 යන දිනවල කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනක අලු විහාරයේ සහ එස් තුරේරාජ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙරටට රැගෙනමින් තිබූ මද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වැටලීමට නාවික හමුදාව උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම මද්‍රව්‍ය තොගය මහ මුහුදට අතහැරිය බවයි වාර්තා වන්නේ. ලද තොරතුරක් මත ජනවාරි 26 වනදා නාවික හමුදාව ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධ්‍යංශය එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් මද්‍රව්‍ය තොගයක් ලංකාදීවර යාත්‍රාවක් වෙත හෝමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින යාත්‍රාවක් එම මෙහෙයුමේදී පරීක්ෂා කිරීමට සූදානම් වුණා. කෙසේ වෙතත් එම යාත්‍රාවේ තිබූ මද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් එම බහුදින යාත්‍රාවේ සිටි පිරිස මුහුදට දැමීමට කටයුතු කළා. නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩ වී සිදු කළ පරීක්ෂාවේදී ඉතිරිව තිබූ හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එලෙස අත්අඩංගුවට ගත් 9 දෙනා කොළඹ වරාය වෙත අද දින රැගෙන එනු ලැබුවා. මෙම ඒකාබද්ධ මෙහෙයුම මගින් විශාල මද්‍රව්‍ය තොගයක් රට තුළට ගෙන ඒමට මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැරූ ප්‍රයත්නය සාර්ථකව වළක්වා ගැනීමට නාවික හමුදාවට මෙමගින් හැකි වුණා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මඩකලපුව නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පලේ දුර ගමන් සේවා මගින්ට ආසනවෙන් කර ගැනීමේ මධ්‍යස්ථානය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. මෙහිදී කොළඹ බලා පිටත් වන සුකෝපභෝගී බස් රථයේ පළමු ගමන් වාරයේ රියදුරුවරිය වූයේ ආණ්ඩුකාරවරියයි. 74 වන ජාතික නිදහස් දින සැබරුම් උත්සවයට සමගාමීව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් කොළඹ 7 නිදහස් මන්දිරයේදී පැවැත්වුණා. අනතුරුව හීල් දානමය පින්කම අද උදෑසන හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණේ. මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ස්වර්ණ හරිත ශ්වේත වර්ණ ප්‍රධාන උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සියත අප මාධ්‍ය ජාලයයි. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන භූමියේ තැමිලි සහ පොල් පැල සිටුවීම අද ආරම්භ කෙරුණා. ඒ සේනා විධායක මේජර් ජෙනරාල් සී.පී. වීරසූරිය මහතා ඇතුළු හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය කොළඹගේ ආර ප්‍රදේශයේ ඉදිකරන ලද නව ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එළඹෙන ඕස්ට්‍රේලියා තරග සංචාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අදාළුවම දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 2020 ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත TV අප නාලිකාවයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ පහකින් සමන්විත 2020 ක්‍රිකට් තරඟාවලිය ලබන 11 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වෙති අතර උපනායකත්වයට පත් කර ඇත්තේ චරිත් අසලංකයි. ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකීන් 20 දෙනෙකු ඇතුළත්. මෙවර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා 2020 තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි. තරඟාවලියේ උණුසුම පන්දුවෙන් පන්දුව ඔබ වෙත සජීවව ගෙනීමට අප සූදානමින් සිටිනවා. එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. පුවත් නිමයි සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.